Hannah, thank you. Hannah මට මතක් කරා. Very good. මීරානි මට එදා ඔයා එව්වේ නෑ මේ රෙකෝඩින් එක. හසුන්තට මම දැම්මේ නෑ. හසුන්තට මම රෙකෝඩින් එක දැම්මද? No sir. හසුන්තට රෙකෝඩින් එක දැම්මද? හසුන්ත නෑ සර්. දැම්මේ නෑනේ? නැද්ද? දැම්මේ හරි නෑ මම සර්. දාන්න. Sir මට ඒක මං ඒක දාන්නම් sir. හරි හරි ඔයා දාන්නකෝ මේක. මං හසුන්තට දාන්න හසුන්තට විතරයි මං හිතන්නේ දාන්න බැරුනේ. සඳලිට දැම්මද? සඳලිත් ඉල්ලලා තිබ්බ නේද මගේ? මට සිකුරාදා රෙකෝඩින්. හරි. දාන්නම්. අනිත් රෙකෝඩින් ඕනෑ මට පොඩ්ඩක් ආයි මතක් කරන්න. ගිය සතියේ රෙකෝඩින් එක නැතුව ගිය සතියේ රෙකෝඩින් අන්තිම දවසේ අඟහරුවාදා රෙකෝඩින් එකේ පොඩ්ඩයි තියෙන්නේ. ඉතුරු ටික මම දෙන්නම් ඔයගලන්ට. අදත් තව ඩිංගෙන් මතක නැති වෙනවා මෙයා මේ හැනා මට මැසේජ් එකක් දැම්මා. ඉරිදා කියන්නේ ලබන ඉරිදාද පහුගිය ඉරිදාද? අංජල් ඉරිදා අපිට ඉරිදා ක්ලාස් එක තිබ්බේ නෑ නේද මොකක් හරි හේතුවක් නිසා. ගිය ඉරිදා ක්ලාස් එක තිබ්බේ නෑ නේද දිලු? ඉරිදා හරි නෑ සර් නෑ. සෙනසුරාදා කරේ නැත්තේ නේ? සෙනසුරාදා කරේ නැත්තේ. හරි. හරි. රයිට්. සඳලිට කවදා එකද ඕන සිකුරාදා එක. රයිට්. සඳලිට ඕන සිකුරාදා එක. අංජලට ඕන ඉරිදා එක. රයිට්. මට සිකුරාදා රෙකෝඩින්. හරි පුතේ. රයිට්. අංජල ලියාගත්තේ නෑ වානේ. ආයේ පාර අඟහරුවා දෙකක් ඉල්ලුණා. හරි රයිට් දාන්න. හරි අංජල. ඕනෑම ජාලයක IP ලිපිනයන්හි පන්තිය තීරණය කරනුයේ බිටු 32කින් සමන්විත අෂ්ටකය බැගින් කොටස් 4කට බෙදනු ලබන 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 පළමු අෂ්ටකය මගිනි. පළමු අෂ්ටකය මගිනි. පළමු අෂ්ටකය මගිනි. රයිට්. බෝඩ් එක පේනවා ඔයගලන්ට. මෙන්න මේ ආකාරයට ඒක යටින් ලියා ගන්න. මෙතන මම ඔක්ටේට් කියලා ලියනවා. ඔක්ටේට් මේ විදිහටම ලියාගෙන සිංහල භාෂාවෙන් ලියා ගන්න අෂ්ටකය කියලා.
පළමු අෂ්ටකය කියලා ලියා ගන්න ෆස්ට් ඔක්ටේට් මේ විදිහට ටක් ගාලා ලියා ගන්න. හරිද? අඳගත් ලියාගත්තද? ඉන්න සර් ගොඩක්. හරි පුතේ. right. හරි සතලි. රශිනි තාම ලියනවා. හරි නෑ සර්. ඉවරයි සර්. හරි. අසුන්ත සකුනේ දයන් හරි right. ඊළඟ තරු ලකුණ ලියා ගන්න. එක යටින් ඒ පන්තිය තීරණය කිරීමේදී ඒ පන්තිය තීරණය කිරීමේදී ඒ පන්තිය තීරණය කිරීමේදී පළමු අෂ්ටකයේ වම්පස පිහිටි පළමු අෂ්ටකයේ වම්පස පිහිටි පළමු බිටුව බිඳුව විය යුතුය. පළමු අෂ්ටකයේ වම්පස පිහිටි පළමු බිටුව බිඳුව විය යුතුය. ලියලා ඊළඟ එක මේ විදියට ඇඳ ගන්න. බිඳුව දාලා පළවෙනි අෂ්ටකයේ පළවෙනි බිට් එක ලෙෆ්ට් වම්පස තියෙන පළවෙනි බිට් එක බිඳුව කරලා මේ විදියට ලියා ගන්න. ලියාගෙන පොඩ්ඩක් මේ ඉඩ තියාගෙන ලියා ගන්න. මේ ෆස්ට් ඔක්ටේට් එක මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් ඉඩ තියාගෙන ලියා ගන්න. ෆස්ට් ඔක්ටේට් එක පළවෙනි ඔක්ටේට් එක එතකොට ඒක අටින් මේ විදියට ලියා ගන්න ඕන ඔයාලා. මම මට ලියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. හැබැයි ඔයාලට ඒක ඊට වඩා හොඳට ලියන්න පුළුවන්. මේක යටින් මේ බිඳුව කෙලින් ලියන්න ඕන. දෙකේ 7 කියන එක මම මේ 27 කියලා ලියන්නේ. වැරදියට ගන්න එපා. දෙකේ 7 ලියන්න ඕන. දෙකේ 7 ලියන්න ඕන. හරිද? ඊට පස්සේ දෙකේ 6 ලියන්න ඕන. දෙකේ 5 ලියන්න ඕන. දෙකේ 4 දෙකේ 3 දෙකේ 2 දෙකේ 1 දෙකේ බිඳුව right. ඊට යටින් ලියා ගන්න. ඊට යටින් වෙන්න ඕන මොකද්ද පොඩ්ඩක් මේ පැත්තට කරලා 128 64
32 16 8 4 4 2 ඒ විදිහට ලියා ගන්න ඊට යටින් ලියලා එක මෙන්න මේ ආකාරයෙන් කොටු කරගන්න. මේ ආකාරයෙන් කොටු කරගන්න. ෆස්ට් බිට් එක බිඳුව වුණා කියන එක. Ask A. මේක මෙන්න මේ ආකාරයට මේක හදාගන්න. හදාගත්තද දරුවනේ? හරි සර්. right. අතන 27 26 කියලා නෙමෙයිනේ ලිව්වේ 2 7 2 6 2 5 කියලා නේද? ඔව් සර්. හරි right okay. ඊළඟ තරු ලකුණ ලියන්න. ඊළඟ තරු ලකුණ එනම් පළමු අෂ්ටකයේ වම්පස පිහිටි පළමු අෂ්ටකයේ වම්පස පිහිටි ප්‍රථම බිටුව බිඳුව වන ඕනෑම IP ලිපිනයක් ඒ පන්තියට අයත්තේ ඒ පන්තියට ගෙන තැන ඒ ක්ලාස් කියලා ලියන්න වරහන් ඇතුලේ ඒ පන්තියට අයත්තේ ඊළඟ කරුණ ඊළඟ තරු ලකුණ ලියලා ඊළඟ තරු ලකුණ දාන්න ඊළඟ තරු ලකුණ ඒ පන්තියෙහි පළමු බිටුව බිඳුව වුවද ඒ පන්තියෙහි පළමු බිටුව බිඳුව වුවද අෂ්ටකයක්
අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල බිංදුව සිට 255 දක්වා පරාසයෙහි දිවෙන බැවින් අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල බිංදුවේ සිට 255 දක්වා පරාසයෙහි දිවෙන බැවින් පළමු අෂ්ටකය තුල පළමු බිටුව හැරුණු කල පළමු අෂ්ටකය තුල වම්පස පිහිටි පළමු බිටුව හැරුණු කල පළමු අෂ්ටකය තුල වම්පස පිහිටි පළමු බිටුව හැරුණු කල ඉතිරි පරාසය තුල IP ලිපින ඉතිරි පරාසය තුල IP ලිපින කිසියම් සංඛ්‍යාවක් තිබිය හැක. එය පහත දැක්වෙන සේ ගණනය කළ හැක. right. ඒක අපි ලියාගමු මෙන්න මේ ආකාරයට. මේක පළමු අෂ්ටකය කියලා ලියා ගන්න කියලා ෆස්ට් ඔක්ටේට් කියලා ලියා ගන්න.
මේ මෙතන මේ ටික මැදින් ලියා ගන්න. මම මෙතන ඇන් කියලා ලිව්වා මේක සහ කියලා දාගන්න. මේක සහ කියලා දාගන්න. මම මේ ඇන් කියලා ලියලා තින්නේ මේ ඇන් කියන එක ඔක්කොටම පොදුයි. නෑ මෙහෙම දාගන්න. හැම එකටම එකක් වෙන්න දාගන්න. ඇන් කියලා දාන්න එපා සහ කියලා ලියා ගන්න. මේ බයි ඩෙසිමල් කියන එක දශමය සංඛ්‍යාවෙන් පෙන්වූ කල කියන එක කියලා ලියා ගන්න. දශමය සංඛ්‍යාවෙන් පෙන්වූ කල කියලා ලියා ගන්න. මොකද නැත්තම් ටයිප් කරන්න ගියත් සිංහලෙන් ටිකක් වෙලා යනවා. මම ඒකයි මෙහෙම කරේ. අවසානයේදී මේ විදියට රේන්ජ් කියන තැන පරාසය කියලා ලියා ගන්න. රේන්ජ් කියන තැන පරාසය කියලා ලියා ගන්න. කමක් නැහැ නේද මං එහෙම ලිව්වට? සිංහලෙන්ම ලියන්න ඕනේ නැහැ නේ? දරුවනේ. කමක් නැහැ සර්. මෙතන මේ 127 ආවේ කොහොමද කියලා තේරෙනව නේද? ආ? එකසිය 27 ආවේ කොහොමද කියලා තේරෙනවද? ආ? තේරෙනවද? right. මොකද ඒක හැදෙන විදිය මම උඩින් පෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ මෙතන. මොකද මෙතන අපි දැන් මේ ෆස්ට් බිට් එක ගත්තොත් වම් පැත්තේ ෆස්ට් බිට් එක ගත්තොත් කියන්නේ 2 7 හැදෙන් 2 7 කියන්නේ 128 නම් 2 6 කියලා කියන්නේ එතකොට ඒක 2 6 ඉවර වෙන්නේ කීයෙන්ද 127න් ලියාගත්තද? ඔව් සර්. හැමෝම ලියාගෙන ඉවරද? සර් පොඩ්ඩක් ඉන්න. හරි.
හරි සර්. right හැමෝම ඉවරයිනේ ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න ඊළඟ තරු ලකුණ දාලා ඒ අණුව ඒ අණුව ඒ පන්තියේ IP ලිපින ඒ පන්තියේ IP ලිපින වරහන් ඇතුලේ ලියන්න network ID සඳහා කියලා. හොඳයි network ID සඳහා කියලා වරහන් ඇතුලේ ලියන්න. network ID සඳහා කියලා වරහන් ඇතුලේ ලියන්න. ඒ පන්තියේ IP ලිපින බිඳුවේ සිට 127 දක්වා පරාසය තුල බිඳුවේ සිට 127 දක්වා පරාසය තුල පවතින බව දක්නට ලැබේ. පරාසය තුල පවතින බව දක්නට ලැබේ. ලියා ගන්න ඊළඟ තරු ලකුණ. එහෙත් 127න් ආරම්භ වන IP ලිපින 127න් ආරම්භ වන IP ලිපින කිසියම් විශේෂිත වූ කර්තව්‍යයක් සඳහා වෙන්කොට ඇත. ඒවා ජාලකරණය සඳහා භාවිතා නොවේ. ඊළඟ තරු ලකුණ ලියන්න. එනම් ඒ පන්තියට අදාළ IP ලිපින පවතිනුයේ බිඳුවේ සිට 126 දක්වා පරාසය තුල පමණි. ඕක බිඳුව 126 කියලාත් කියනවා 126 කියලාත් කියනවා. හොඳයි. දැන් අර බිඳුවේ ඉඳන් බිඳුව ඇත්තට මෙතන බිඳුවනේ. එතකොට IP එකක් කියන විතර බිඳුව කියලා කියන්නේ බිඳුව කියන්නේ එතන IP එකක් නැහැනේ. වටිනාකමක් නැහැ. 0.0.0.0 කිව්වහම. නමුත් අපි කියනවා බිඳුවේ සිට 126 කියලා. ඕක සමහර තැන්වල 1 සිට 126 දක්වා පරාසය තුල පවතී කියලාත් කියනවා. ඒ දෙකම හරි. හරිද? බිඳුව සිට 126 දක්වා පරාසය තුල පවතී. උදාහරණ කියලා ලියන්න. මෙහෙම කරගන්න. උදාහරණය ලියා ගන්න ඕන මේ විදියට. උදාහරණ කියලා ලියලා
මම මේ කහ පාටින් ලකුණු කරලා තියෙන බිඳුව ඔයගොල්ලෝ ඕනනම් ඒක කොටු කරගන්න. මං හිතන්නේ කොටු කරගත්තොත් ඒක පැහැදිලි ඔයාලට. හරි. ඒ බිඳුව ඔයාලා කොටු කරගන්න.
සර් ලියා ගන්නද? ඔව් මං හිතුවා ලියා ගන්නවා කියලා. මං කිව්වේ උදාහරණ කියලා. ලියා ගන්න නැත්තම් ඒක වෙලා වෙනවා. මං හිතුවා මේ ටික දැන් මේ මගෙත් එක්ක ලියන ඇති කියලා. මමත් එක්ක ටටක් ගාලා ලියාගෙන ගිහින්. ලියා ගන්න. මේ ගොඩාක් පහසු වෙන්න මම මේක කරේ නැත්තම් මෙච්චර කරන්න ඕනේ නැහැ මේ පෙන්නන්න බිඳුව වුණොත් මේකයි 1 2 3 ওই විදිහට කොහොමද යන්නේ කියන එක. බැනගෙන ඉන්නේ නේ මෙච්චරලා මම මොනවා කරනවද දන්නේ නැහැ කියලා. දිලුම් ඔව් සර් නෑ. එහෙම නෑ. ඔව් කියලානේ නැහැ කිව්වනේ. නෑ සර්.
ලියාගත්තද මේ ටික තාම ලියනවද? ලියලා ඉවරයි සර්. අන්තිම එකත් ලිව්වද මේ not in you මේ net ජාල සඳහා භාවිතා නොවේ කියලා ලිව්වද මෙතන? මේ මම මේ රතු පෑනෙන් ලියලා තින්නේ පේනවද ඒක? not in use for networking කියලා. ඔව් සර්. ඒක ලියන්න ජාල සඳහා භාවිතා නොවේ කියලා. right. දැන් දැක්කද IP ක්ලාස් A එක හැදෙන්නේ නැති. දැන් ක්ලාස් A එක කවදාකවත් අමතක වෙන්න බෑ. හරිද? ගැටලු තියෙනවද ක්ලාස් A එකේ? ක්ලාස් A එක හැදෙන හැටි? පැහැදිලි සර්. අනිත් දරුවෝ අසුන්ත, සකුනි, දයාන්, රශිනී, හැදලි සර්. සුදීප, right. හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ පන්තියට. මොකක්ද ඊළඟ පන්තිය? ඊළඟ පන්තිය මොකක්ද? ක්ලාස් B. අපි මේකේ වෙනස් කරමු එතකොට ලේසි ඈ. ක්ලාස් B. ක්ලාස් B පන්තියට යනවා. ඕනම IP එකක් පන්තිය තීරණය වෙන්නේ කොහොමද? ඕනම IP එකක පන්තිය තීරණය වෙන්නේ කොහොමද? දැන් ඉගෙනගත්තු දේවල් අනුව ලියපු සටහන් අනුව මට කියන්න. හරියට හරි. පළවෙනි ඔක්ටේට් එක. පළවෙනි අෂ්ටකේ. right? එතකොට ක්ලාස් A එක අපි කතා කරා පළවෙනි අෂ්ටකයේ පළවෙනි ඔක්ටේට් එකේ වම් පැත්තේ තියෙන ෆස්ට් බිට් එක පළවෙනි බිටුව බිඳුව වෙනවා අනිවාර්යෙන් ක්ලාස් B එකේ. sorry ක්ලාස් A එකේ. ඊළඟට ක්ලාස් B එක ගත්තොත් ක්ලාස් B එක පොඩ්ඩක් ඊට වඩා වෙනස් වෙනවා. මේවා ඔක්කොම ලියාගෙන නිසා තියෙන්නේ මම මේ ටික මකනවා. right? දැන් අපි ක්ලාස් B එක ගැන තමයි කතා කරන්නේ. දන්නවද ක්ලාස් B එක හැදෙන්නේ කොහොමද කියලා අදහසක් තියෙනවද කලින් අහලා එහෙම? සඳලියට ඇති අදහසක්. ක්ලාස් B එක හැදෙන්නේ ෆස්ට් ඔක්ටේට් එකේ දැන් ක්ලාස් A එකට වම් පැත්තේ තියෙන ෆස්ට් බිට් එක ගැන ගත්තේ. එතකොට ක්ලාස් B එකට ගන්නේ වම් පැත්තේ තියෙන ෆස්ට් 2 බිට්ස් පළවෙනි බිට්ස් දෙක. වම් පැත්තේ තියෙන පළවෙනි බිට්ස් දෙක තමයි ක්ලාස් B එකට ගන්න. ක්ලාස් B එකේ වෙන විශේෂත්වය තමයි මේ වම් පැත්තේ තියෙන ෆස්ට් බිට් එක බිඳුව වෙනවා. සෙකන්ඩ් බිට් එක 0 වෙනවා. මෙන්න මෙහෙම තමයි ක්ලාස් B එක හැදෙන්නේ. ක්ලාස් B හැදෙන්නේ මේ ආකාරයට. මෙන්න මේ බිට්ස් දෙක ෆස්ට් ඔක්ටේට් එකේ ෆස්ට් 2 බිට්ස් ඒ ෆස්ට් 2 බිට්ස් වලිනුත් පළවෙනි බිට් එක වෙනවා. ඊළඟ බිට් එක කීයද වෙන්නේ? බිඳුව වෙනවා. හරිද? ඉතින් අපි බලමු මේ විදියට මේ ආකාරයට පළවෙනි IP ඇඩ්‍රස් එක කොහොමද අපි ක්‍රියේට් කරන්න කියලා. පළවෙනි IP ඇඩ්‍රස් එක මේ මෙන්න මේ ඇඳපු මේ ආකාරයට පළවෙනි IP ඇඩ්‍රස් එක අපි කොහොමද හදාගන්නේ කියලා. ක්ලාස් B එකේ පළවෙනි ඔක්ටේට්ස් දෙකේ
පළවෙනි බිට් එක 1 වෙනවා දෙවෙනි බිට් එක 0 වෙනවා හරිද මේ විදියට අපි බලනවා කොහොමද ක්ලාස් B එකේ පළවෙනි IP address එක හදාගන්නේ. අපි සාමාන්‍යයෙන් ඕනම IP එකක් මුලින්ම හදාගන්නේ බිඳුව. ඕනම එකක අපි මොකක් හරි අංක පේලයක් ගත්තොත් 0 1 2 3 4 කියලා යන්නේ. එහෙනම් පළවෙනි IP එක address එක හැටියට ගන්න බිඳුවෙන් පටන් ගන්න එකක්. right? අපි බලමු එහෙමනම් මොකක්ද අපි මෙතෙන්දි කළ යුත්තේ? මම මේ ක්ලාස් B කියන එක පොඩ්ඩක් උඩට ගන්නවා. අපි මේ විදිහට ලියලා බලමු. මේක යටින්ම ලියනවා එතකොට මේ උඩ තියෙන ටිකටම අපිට මේක ගලප ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මේව තමයි ක්ලාස් B IP address එක පටන් ගන්න. පළවෙනි IP එක. මේ අපි ද්විමය සංඛ්‍යා වලින් ලියලා තින්නේ. අපි මේක බලනවා අපි දශමයේ සංඛ්‍යා වලට හරවලා දශමයේ සංඛ්‍යා වලට හරවලා බැලුවොත් මොකද්ද මෙතෙන්ට එන දශමයේ සංඛ්‍යාව? මෙතෙන්ට එන දශමයේ සංඛ්‍යාව මොකද්ද? එන දශමයේ සංඛ්‍යාව මොකද්ද? මොකද හුන්නේ? ඇහුන්නේ. දැන් මේ මම මේ ක්ලාස් B එකේ කරපු වැඩේ තේරුණාද? ඔව් සර්. ඔව්. එතකොට ක්ලාස් B එක හැදෙන්නේ කොහොමද කියලා මම කිව්ව තේරුණාද? හැමෝටම? ඔව් සර්. ඔව්. ක්ලාස් B එක හැදෙන්නේ වම් පැත්තේ තියෙන පළවෙනි බිට්ස් දෙකෙන්. ඒ වම් පැත්තේ තියෙන පළවෙනි ඔක්ටේට් එකේ වම් පැත්තේ තියෙන පළවෙනි බිට්ස් දෙකෙන් පළවෙනිම බිට් එක වෙනවා ඊළඟ බිට් එක 0 වෙනවා. ඔක තමයි ක්ලාස් B එකේ ලක්ෂණය. එතකොට අපි බලනවා මේ විදිහට පළවෙනි IP address එක හදාගන්න. මොකද්ද පළවෙනි IP address එක වෙන්නේ කියලා බලන්න. සාමාන්‍යයෙන් අපි IP එකක් පටන් ගන්න බිඳුවෙන්නේ 0 1 2 ওই විදිහටනේ. ඉතින් අපි බලමු බිඳුවෙන් පටන් ගන්න IP address එක මොකද්ද කියලා. මේ අනුව ලිව්වොත් පළවෙනි බිට් එක 0යි දෙවෙනි බිට් එක 0යි අනිත් බිට්ස් ටිකත් 0. අනිත් බිට්ස් ටිකත් ඔක්කොම 0 වෙනවා. ඒ මුලින්ම පටන් ගන්න 0ෙන්. එතකොට මේ ක්ලාස් B කියන ක්ලාස් B එකේ ෆස්ට් ඔක්ටේට් එකට එන දශමයේ සංඛ්‍යාව මොකක්ද? 128 එන්නේ. right.
128 ඔන්න දශමයේ සංඛ්‍යාව වෙන්නේ 128යි. එතන අපි අනිත් ඒවාත් මේ විදිහට ලිව්වොත් මේ තැන් වලට එන දශමයේ සංඛ්‍යාව මොනවද? මේ තැන් වලට එන දශමයේ සංඛ්‍යාව මොකක්ද? බිඳුව right. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි IP address එක ලියන්නේ class B එකේ. පළවෙනි IP address එක. පැහැදිලිද class B එක පටන් ගන්නෙ කොහොමද කියලා දැන්? ඔව් සර්. ඔව්. දැන් එතකොට මේ තියෙන්නේ මේ ඔක්කොම බිඳුව වෙච්ච අවස්ථාවේ. එතකොට මේ 128 ඉඳන් ඔක්ටේට් එකක් බිට් එක මේ අෂ්ටකයක් ගත්තොත් බිඳුවේ ඉඳලා 255 දක්වා පරාසය ඇතුළත දිවෙනවා. හරිද? එතකොට දැන් එක සෙට් එකක් අයින් වුණා බිඳුවේ ඉඳලා 126 දක්වා. දැන් තියෙන්නේ 128 ඉඳන් ඉතුරු ටික කොච්චර පරාසයක දිවෙනවද කියලා බලන්න. ක්ලාස් B එක. ක්ලාස් B IP එක පටන් ගන්නෙ 128න්. එතකොට 128 ඉඳන් කොච්චර පරාසයක් දක්වා මේ IP address එක ක්ලාස් B IP address එක දිවෙනවද කියලා අපි බලන්න හදන්නේ. පොඩ්ඩයි ලියාගන්න එපා අංජල. මං කිව්වහම ඕන මේක ලියාගන්න. මම මේ ඔයාලට පෙන්නගෙන යනවා දැන් මොකක්ද මේ රේන්ජ් එක වෙන්නේ කියන එක. හරිද? බලන්න මෙතන එන රේන්ජ් එක කීයද කියලා. බලන්න ඩෙසිමල් වලින් කීයක් දෙන්න කියන එක. එකසිය විසි අට
කීය දෙන්නේ මෙතන ඩෙසිමල් වලින් කීය දෙන්නේ මේ අවසාන IP එක 191යි right very good ඔන්න ඔය විදිහට තමයි ක්ලාස් B එකේ IP range එක හැදෙන්නේ 128න් පටන් ගන්නවා 191 පරාසය දක්වා දිවෙනවා. ඇයි මේ ටික බිංදු විදියට ගත්තොත් මේ ටික වැඩි කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය 1යි. එකනේ බිංදුව ඊළඟට දෙන්න පුළුවන් උපරිමාගේ 1යි. ඔක්කොම වටිනාකම් ටික අපි එක කරොත් පළවෙනි ඔක්ටේට් දෙක පළවෙනි බිට්ස් දෙක එක සහ බිංදුව තිබුණොත් මොකක්ද වෙන්නේ? ඩෙසිමල් වලින් ගත්තොත් දශමයේ සංඛ්‍යා වලින් ගත්තොත් 191. එතකොට මේක දිවෙන පරාසය මොකද්ද? 128 සහ 191 පරාසය අතුලත තමයි මේක දිවෙන්නේ. පැහැදිලිද මේ ක්ලාස් B IP එක හැදෙන හැටි? ක්ලාස් B IP එකේ රේන්ජ් එක? ඔව් සර් ඔව් සර් එතකොට මිහිරානි සකුනි හැමෝටම පැහැදිලිද? දයාන් ඔව් සර්. ඔව් සර්. right හොඳයි. අපි මෙහෙම දෙයක් කරමු. අපි මේක ලියා ගමු ක්ලාස් B පන්තිය. පන්තිය B. ඒකෙත් අපිට අර කලින් විදියටම තමයි ලියා ගන්න තියෙන්නේ. එතකොට පැහැදිලි. ලියා ගන්න ඕනෑම ජාලයක IP ලිපිනයන්හි ඉක්මනට ලියා ගමු. B පන්තිය ඕනෑම ජාලයක IP ලිපිනයන්හි පන්තිය තීරණය කරනු ලබන්නේ පන්තිය තීරණය කරනු ලබන්නේ බිටු 32කින් සමන්විත බිටු 32කින් සමන්විත ගමා අෂ්ටකය බැගින් කොටස් 4කට බෙදනු ලබන අෂ්ටකය බැගින් කොටස් 4කට බෙදනු ලබන IP ලිපිනයෙහි පළමු අෂ්ටකය මගිනි ඒක ලියලා එතන යට මෙන්න මේ කොටස ඔයගොල්ලෝ කලිනුත් ලිව්වා මෙන්න මේ කොටස ටක් ගාලා ලියාගන්න. මම මෙන්න මේ කහ පාටින් දකුණු කරන කොටස ලියාගන්න. ඔක්ටේට් ෆස්ට් ඔක්ටේට් කියන එක ලියා ගන්න පළමු අෂ්ටකය. ඊට පස්සේ යටිනුත් අර සංගල වරහණක් දාලා ලියා ගන්න පන්තිය කියලා. ලියාගත්තද? ඔව් සර් දෙවෙනි තරු ලකුණ
B පන්තිය තීරණය කිරීමේදී B පන්තිය තීරණය කිරීමේදී පළමු අෂ්ටකයේ වම්පස පිහිටි පළමු බිටුව එක සහ දෙවන බිටුව බිඳුව විය යුතුය. ඒක ලියලා මම මෙන්න මේ කොටස ලියා ගන්න. මෙන්න මේ ටික ලියා ගන්න. මේ ටික ලියා ගන්නව නේද ඔයගොල්ලෝ? මම මේ කහ පාටින් රවුන්ඩ් කරපු ටික. ඔව් සර්. රයිට්. ලියා ගන්න. ඔව් සර්. ලියාගෙන ඉවරයි කියන්න. Right. Very good. Right sir. ඊළඟ තරු ලකුණු ලියන්න. එනම් පළමු අෂ්ටකයේ වම්පස පිහිටි ප්‍රථම බිටුව එක සහ දෙවන බිටුව බිඳුව වන ඕනෑම IP ලිපිනයක් B පන්තියට අයත් වේ. ඊළඟ තරු ලකුණ B පන්තියට අයත් වේ කියලා වරහන් ඇතුලේ ලියන්න B ක්ලාස් කියලා. ඊළඟ තරු ලකුණ B පන්තියෙහි
පළමු බිටුව 1 සහ B පන්තියෙහි පළමු බිටුව 1 සහ දෙවන බිටුව බිඳුව වුවද පළමු බිටුව 1 සහ දෙවන බිටුව බිඳුව වුවද අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල අෂ්ටකයක් දශමය සංඛ්‍යාවලින් ගත් කල බිඳුව සිට 255 දක්වා පරාසයෙහි දිවෙන බැවින් බිඳුව සිට 255 දක්වා පරාසයෙහි දිවෙන බැවින් පළමු අෂ්ටකය තුල පළමු අෂ්ටකය තුල වම්පස පිහිටි පළමු සහ දෙවන බිටු හැරුණු කල පළමු අෂ්ටකය තුල වම්පස පිහිටි පළමු සහ දෙවන බිටු හැරුණු කල ඉතිරි පරාසය තුල IP ලිපින කිසියම් සංඛ්‍යාවක් තිබිය හැක එය පහත දැක්වෙනසේ ගණනය කළ හැක කියලා මෙන්න මේක ලියා ගන්න ඕනේ. මේක ලියාගෙන නැහැ නේ ඔයගොල්ලෝනේ. නෑ සර්. මෙන්න මේ මම මේ දැනට කහ පාටින් රවුන්ඩ් කරපු එක. ඒ ආකාරයට ලියාගන්න.
Hari sir. You are right. Right. කවුද මේ සර් කියලා මැසේජ් එකක් දැම්මේ? Right. ඊළඟ තරු ලකුණ ලියන්න. ඊළඟ තරු ලකුණ. ඒ අනුව B පන්තියේ IP ලිපින B පන්තියේ IP ලිපින මොකක්ද මේ කවුද ලියන්නේ මැසේජ් එකක් දාන්නේ කියලා? B පන්තියේ IP ලිපින 128 සිට 191 දක්වා පරාසය තුළ එකසිය අනු එක දක්වා පරාසය තුළ පවතින බව දක්නට ලැබේ. පවතින බව දක්නට ලැබේ. උදාහරණ කියලා දාගන්න. මැසේජ් එක පේන්නේ කවුද මේ මොකද්ද මේ? කවුද මේ ක්ලාස් එකට එන්න පොසිටිව් වෙලා කියලා දාන්නේ? ND එකේ ළමෙක් කවුරු හරි. බලමු කවුද කියලා. සඳුනි කල්පනා. සඳුනි කල්පනා කියන්නේ ඔයාලා ක්ලාස් එකේ ළමයිද? ඔව් සර්. සඳුනි කල්පනා. අර සඳුනි සඳුනි කියන්නේ ඔව් සර් අපේගේ. අර උදේට හචිස් යන ළමයාද නෑනේ? නෑ සර්. නෑ නෑ. එහෙනම් මේ දැන් මැසේජ් එක දාන්න. මෙයාට මේ නිකන් බය වෙලා ඇත්තේ වෙන මොකුත් නෙමෙයි. යාළුවෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා කියලා තියෙන පේනවනේ මැසේජ් එක. හරි එයාට රෙකෝඩින් දාමු. මම නම් හිතන්නේ නිකන් දැන් ඔය බයට අයින් කර දෙන්න නැති. ඒක එලා දෙන්න. බය වෙලා ඇත්තේ. ඒක තමයි වෙලා තියෙන්නේ. අරයට පොසිටිව් කියලා යන හිට් එකව මේ ගෙවල් වල මිනිස්සු බය වෙනවනේ. ඉතින් සාමාන්‍ය සාධාරණයි. බය වෙනවා. තමනුත් බය වෙනවා. ඒක තමයි වෙලා වෙන අවුලක් නැහැ. PCR කරලා ඇන්ටිජන් එකක් කරා නම් හරි හැබැයි නේ. එතකොට
ටක් ගාලා දන්නවනේ මොකක්ද කියලා. ඒ වෙලේට අයිඩියා එකක් ගන්න නැහැ කියලා. එහෙම ඉතින් කරනවද දන්නේ නැහැ අපි කිව්වට. අපි ලොකුවට කියනවා. කන්ටැක්ස් තියෙනවද ඔයගොල්ලන්ගේ අත? මට නම්බර් එක නම් තියෙනවා. අපි කතා කරන එක හරිය නැහැ. ඔයාලගේ කන්ටැක්ස් තියෙනවා කතා කරලා බලන්න මොකද්ද තත්ත්වය කියලා. අද කොහොම ඉඳලා නේද? අද උදේනේ දැන් ඔය කියන්නේ. දවල් වෙලාවගේ ෂේප් එකේ නෝමලි කතා කරලා බලන්න. මොකද තත්ත්වය කියලා. බලලා හරි සර්. මට පොඩ්ඩක් කියන්න. මමත් කෝල් එකක් දෙන්නම් ඊටකට. මම එක පාටම කතා කරන එක හරිය නෑ. ඔය නම් නිකන් බය වෙලා ඇත්තේ. කවුරුණත් ඒක වෙනවා. එහෙම දෙයක් වෙන එකක් නෑ. රයිට්. උදාහරණ අපි ලියාගමු. අර කලින් විදියටම තමයි උදාහරණ අපිට ලියන්න තියෙන්නේ. මේ ඔයගොල්ලන්ටත් හොඳ පාඩම් මේ ඇවිදිනවට. දිලුම් මං ඇවිදින්නේ නැහැ සර් මං ගෙදරම ඉන්නේ. එනම් කවන්නේ. හැමෝටම හොඳ පාඩම්. අපි කොච්චර හිතුවත් නෑ ප්‍රශ්නයක් නෑ කියලා. කොච්චර වැක්සින් ගැව්වත් නැද්ද දාන්න? අනිවාර්යයෙන් සර්. අපි සේෆ් වෙලා ඉන්න තරමට හොඳයි. 70% තමයි. ඔව්. මාස්ක් එක දාන්න ඕන. අනිත් එකනේ මිනිස්සු යනවා මන් දන්නේ එළියට වැස්සාම පාරක යන්න බෑ. හදිස්සියකට පාරකට බහලා දැන් පාරක යන්න කියන්නේ ඒ තරම් ලොකු ක්‍රවුඩ් එකක් එළියේ ඉන්නේ. මේ උදාහරණය මේ විදියට ලියා ගන්න. මේ පැත්තේ ක්ලාස් කියලා ලියා ගන්න. ක්ලාස් එක. එතකොට ඒ පැත්තේ ක්ලාස් B කියලාම ලියා ගන්න. ක්ලාස් B කියලා ලියා ගන්න. ලියාගෙන මේ ටික ලියා ගන්න.
ලියාගෙන ඉවරලා කියන්න මට. right හොඳයි දැන් ක්ලාස් B දන්නා හොඳට හැමෝම ක්ලාස් B පුළුවන් නේද හොඳට ඈ පුළුවන්ද ක්ලාස් B ක්ලාස් B right අමාරු වෙන්න බෑ දැන් බැරි වෙන්න බෑ right එහෙනම් පොඩි අභ්‍යාසයකට එමු ලියා ගන්න පහත දැක්වෙන IP ලිපින අතුරින් ජාල සඳහා වලංගු IP ලිපින තෝරන්න. ඉන්පසු ඒවා කිනම් පන්තියකට අයත් වේදැයි දක්වන්න. right මම ඒ ටික දැන් දෙනවා ලියා ගන්න. මං කිව්වහම ලියා ගන්න පුළුවන් නේද IPs ටික? මේක දාන්න ඕනද නෑනේ? කිව්වහම ලියන්න පුළුවන් නේ? පුළුවන් සර්. අනිත් අයට දයාන් මීරානි පුළුවන් සර්. පුළුවන්. ලියා එක යට එක ලියා ගමු. 190.190.3.2.255 ඒ පළවෙනි එක දෙවෙනි එක 127.255.0.0
ඊළඟ එක 139.139.140.129.111. ඊළඟ එක 200.100.300.100. ඊළඟ එක 10.20.40.255. 10.20.40.255. Uh, 100.10.10.5.200. 100.10.10. සර් ආයෙ කියන්නකෝ. 100.10.5.200. ඊළඟ එක 90.90. 255. 255.255.255.210. 210. ඊළඟ එක 180. 100.10.0. ඊළඟ එක 191. 191. 190. 190. 190. ඊළඟ එක 90.90. 200. 200. 150. 150.10. සර් ඒක ආයෙ කියන්නකෝ. Right. 90.90.
200 dot 200 dot 150 dot 10. සර් ඔච්චරයිද? තව තියෙනවා 160 dot 1 dot 1 dot 1. ඊළඟ එක 201 dot 201 dot 255 dot 255 dot 255 dot 1. සර් ආයෙ පොඩ්ඩක් කියන්නකෝ. හරි 201 dot 201 dot 255 dot 255 dot 255 dot 1. अंतिम एक है 100 සර් ඒක සර් 201 දෙකක් තියෙද? नहीं 201 dot 255 dot 255 dot 255 dot 1. देसी एक dot 255 dot 255 dot 255 dot 1. Right? Last अंतिम एक है last one 175 dot 169 dot 5 dot 10 5 dot 10. තුන්වෙනි ප්‍රශ්නේ ඒ පන්තියට අදාළ IP ලිපින පහක් සඳහා උදාහරණ දක්වන්න. හතරවෙනි ප්‍රශ්නේ B පන්තියට අදාළ IP ලිපින පහක් සඳහා සර් ආයි කියන්න.
right ඒ පන්තියට අදාළ IP ලිපින 5ක් සඳහා උදාහරණ දක්වන්න. ඊළඟ ප්‍රශ්නේ B පන්තියට අදාළ IP ලිපින 5ක් සඳහා උදාහරණ දක්වන්න. right මොකද කරන්නේ මේ ටික දැන් කරනවද එහෙම නැත්නම් කරගෙන එනවද හෙට එනකොට? සර් මේ කරගෙන ඉන්නම් සර් යන්න ඕනද? අතයිනේ. අංජල ගියාද? කරගෙන ඉන්න. අංජල හරි යන්න කලින් පොඩ්ඩක් ඉන්න. මේ යන්න කලින් පොඩ්ඩක් ඉන්න මට ඔයාලගේ දැනට ගියපු අය ඉන්නවද? දැනට මේ මෙතන ඉඳලා ගියපු සෙට් එකක් ඉන්නවද? left වෙච්ච. නෑ නේ සර්. left උනේ කවුද? කවුරු හරි left වෙනව දැක්ක සර් කවුද කියලා මතක. කවුරු හරි left උනා. right කමක් නෑ. මට දාමු ෆොටෝ එක ටැග් ගාලා. කවුද කියන එකයි බලන්න ඕන. මිහිරානේ ඉන්නා සකුනේ හැනා කවුද ගියේ? කෝ ගමු බලන්න කට්ටියගේ මූණ. සර්ගේ මේ ප්‍රසන්ට් එක තමයිද කොහෙද? නෑ. ඒකත් එක්කනේ 11 තිබුණේ. එහෙම 12ක් හිටියනේ ඒකත් එක්ක. මට මතක 12ක් වගේ. කවන්නෑ මූණු ටික ගන්නවා. ආගේ. සර් මගේ charge එකේ තියෙන්නේ. කවන්නෑ. පුළුවන් අය මූණු ටික පෙන්න. අසුන්ත ඉන්නවා. රශිනී. අංජලි ඉතින් කවදාකවත් මූණ පෙන්නන්නේ නැහනේ. එතකොට කවුද? සුදීප බෑ. සකුනේ මිහිරානි හැනත් නැහැ. right හොඳයි පොඩ්ඩක් ඉන්න. right හරි මූණු ටික වහගන්න. වහාම okay right පොඩ්ඩක් මතක නැද්ද කවුද left උනේ කියලා? රශිනී ඉඳපු කට්ටිය ඉන්නවා සර් කොහොම? මීට ඇරෙන තව කවුරුවත් හිටියේ නැද්ද වැඩිපුර? කවුරු හරි හිටියා. කවුරු හරි ඉතල ඔව් හිටියා. තව ගර්ල් කෙනෙක් කවුරු හරි හිටියා. හැනා සකුනේ කවුරු හරි හිටිය තමයි සර්. මිහිරානි තව කවුරු හරි හිටිය එක්කෙනෙක්. සඳලි right හරි ඕකේ මට ඒක තමයි මට බලන්න ඕනේ මොකද මගේ දැන් ඉස්සෙල්ලා මගේ පවර් එක ගියානේ මමත් බලන්නේ නැතුව වැඩ කරා charge එක මේ බැටරි එක බහලා පවර් එක off වුණා ඒකයි උනේ එතකොට මගේ අර කලින් දාගෙන තිවිච් එක සේව් වෙලා නැහැ දැන් මම සඳලිනේ හිටියේ අනිත් වෙන කවුරුත් හිටියේ නැහනේ මට ඒක ගන්න පුළුවන් right එහෙමනම් අපි හෙට හම්බෙමු හෙට උදේ කීයටද තියන්නේ උදේ 5ට නැතුව 8:00ට තියනවද මොකද කරන්නේ සර් මේ සර් හෙට විතරක් උදේ 5ට තියන්න බැරි සර් මට හෙට ඔෆිස් එකට යන්න හරි හැබැයි ඉරිදා නම් බැරි වෙනවා දරුවනේ හොඳ ඉරිදා උදේ 5ට තියන්න බැරි වෙනවා ඉරිදා උදේ තියන්න වෙන්නේ අර වෙනදා අපි කරන වෙලාවට තමයි හෙට උදේ කරමු අනිත් අයට කමක් නැද්ද දන්නේ නැහැ නේද මොකද හෙට 5ට එකද අපිට අවුලක් නැහැ සර් සෙනසුරාදා පාන්දර නැගිටින්න පුළුවන්ද රශිනී සකුණි පුළුවන් සර් right සුදීප අංජලට නිවාඩු දෙන්න අංජල වැඩද 5ට යන්නේ නැහැ නේ සර් අංජල 5ට යන්නේ නැහැ නේ වැඩට
අංජලිට ප්‍රශ්නයක් නැහැ සුදීපටත් පුළුවන් රයිට් හැනා පුළුවන් නේද කමක් නැහැ පහට තියෙන එක හොඳයි රයිට් අපේ අර යාළුවෝ දෙන්න ගැනත් හොයලා බලන්න මොකද උනේ කියලා හැමදාම එන යාළුවෝ දෙන්න හරි සර් හරි රයිට් ඕකේ එහෙමනම් නිදිය ඇති අනිවාර්යෙන් ඒක තමයි තව ටිකකින් එයිද දන්නේ නැහැ ක්ලාස් එකට දෙකට එයිද දන්නේ නැහැ සිකුරාදා දෙකටනේ තියෙන්නේ එයිද දන්නේ නැහැ දෙකට විතර අමතක වෙලා මැසේජ් එකක් දායිද දන්නේ නැහැ සර් අද ක්ලාස් නැද්ද කියලා මන් දානව නැහැ කියලා ඕ අක්කනකෝ දෙන්න තමයි හරි එහෙමනම් මේ ටික කරගෙන හෙට පහට හම්බෙමු හරි සර් thank you sir රයිට් එහෙනම් සුබ දවසක් ප්‍රවේශමෙන් ඉන්න දැන් දැක්කනේ එක්කෙනෙක් කරගෙන තියෙන හරිය ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න කවුරුත් වැක්සින් ගාපු නොගාපු හැමෝම ප්‍රවේශමෙන් ඉන්න